අගමැතිතුමා ඊළඟට ආයි මේ ඊයේ පත්තරේ තියෙනවා සහරාන් යටතේ අවිපූර්ණව ලැබූ ජමාත් මිල්ලනේ 3ක් අල්ලයි. SIS එකේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා සාකි දෙද්දි කිව්වා 2017 ලයිස්තුවක් දුන්නා. ඉස්සෙල්ලා දුන්නා 94 දෙනෙක්ගේ ලයිස්තුවක්. ඊට පස්සේ 127 දෙනෙක්ගේ ලයිස්තුවක් දුන්නා. ඒ 127 දෙනෙක්ගේ ලයිස්තුව ඉඳලා අත්අඩංගුවට ගත්ත එක්කෙනෙක් තමයි ඊට පස්සේ පොලිසිය නිදහස් කරලා ඊට පස්සේ අර දෙහිවල බෝම්බේ පුපුරවා ගත්තේ. ඊට පස්සේ අද වෙනකොට ඒ කට්ටියගෙන් අත්අඩංගුවට අරන් තියෙන්නේ 54 දෙනයි කියලා. ඒතකොට වර්තමාන තත්ත්වය ඒකයි. නමුත් ජනාධිපතිතුමා සහ ඔබතුමා පුනා කියනවා මේ ත්‍රස්තවාදය දැන් ඉවරයි අපි මේක ඉවර කරා අපි දැන් ආරක්ෂාව සපයලා තියෙන්නේ කියලා. එතකොට තත්ත්වය මේක නම් අපි කොහොමද ඒක පිළිගන්නේ? ඇත්ත වශයෙන්ම CIDI පොලිසිය වාර්තාවල අපිට ලැබිලා තියෙන්නේ මේකට සම්බන්ධ වුණ මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වුණ අය ජීවතුන් අතර ඉන්නවා නම් පොලිස් අඩංගුවේ ඉන්නේ. ඊට අමතරව ඒ කුමන්ත්‍රණය කරපු අය. ඊට අමතරව මේ කණ්ඩායමට සම්බන්ධ වුණ අය ඉන්නවා. ඔතන සමාදාන කර සමහර අය පුහුණු කඳවුරු එහෙමට ගිහින් තියෙනවා. ඒත් මේ කුමන්ත්‍රණයට සහභාගී වෙන කණ්ඩායම ඒ අය තමයි දැන් හොයාගෙන ඉන්නේ. අපි අත් වශයෙන්ම කියලා තියෙන්නේ මුණ ගැහිලා තේ කෝප්පයක් බිව්වත් හරි ඒගොල්ලෝ අල්ලගෙන ප්‍රශ්න කරන්න ඕනේ කියලා. ඒක මේ කඳවුරු වලට ගියාට විතරක් සීමා කරන්න එපා. මෙයා දන්න හැම එක්කෙනෙම. මේ කණ්ඩායම දන්න හැම එක්කෙනෙම. මේ කණ්ඩායම එක්ක තේ කෝප්පයක් බිව්වා නම් වතුර වීදුරක් ගත්තා නම් ඒත් අරගෙන ප්‍රශ්න කරන්න කියලා. ඒ තව එකක් කාරණයක් තියෙන්නේ මේ කණ්ඩායම මේ කුමන්ත්‍රණය කරපු කණ්ඩායම ජීවතුන් අතර නෑ නැත්නම් පොලිස් අතරනේ. අපි දන්නවා මේ ISIS ත්‍රස්තවාදය එක කණ්ඩායමකින් ඉවර වෙන්නේ නැහැ. මේක කැන්සර් එකක් වගේ වෙන තැනක ඇති වෙනවා. වෙන තැනක ඇති වෙනවා. ඉතින් අපි දැන් අවධානයෙන් ඉන්න ඕනේ. ඒකයි මේ අලුත් නීතියෙම ඕනේ. මෙහෙම කතාවක් කරේ එක්කෙනෙක් හරි අත්අඩංගුවට අරගෙන ක්‍රියා කරන්න. මේ මම බොස්ටන් නුවර හිටියද්දි මම මුණ ගැහුණ කීප දෙනෙක්ම අර බොස්ටන් බෝම්බ වලට ගියා පිට වුණේ නැහැ. ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම කම්පියුටර් එකෙන් හොයාගෙන තමන්ගේ මනසේ තියෙන විදිහට තමයි ගියේ. ඉතින් ඔබතුමා දන්නවා මේක දැන් එකක් ඉවරුණා කියලා එතනින් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඒ එක කණ්ඩායමක් ඉවරයි. මේක මේ විශාල සංවිධානයකින් ගෙනියන එකක් නෙමෙයි. ඒ නිසා හැම වෙලෙම අපි ක්‍රියා කරන්න ඕනේ කවුද මේ ත්‍රස්තවාදයේ ඉන්නේ කාගේ හරි අදහසක් තියනවාද කොහොමද ඒක හොයාගන්නේ? ඒක තමයි විශාලම අභියෝගය. මට එක්සත් රාජ්‍යයන්ගෙන් ආවත් කිව්වේ මේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ කාගේ අදහස්ද? අපිට ඉංගලන්තයේ ඉන්නවා සමහර අය හිතන්නේ නැති අය ගිහින් තමයි මේව කරලා තියෙන්නේ. කාර් එක නැගලා ගිහින් කාර් එක හප්පනවා කාට හරි. ප්‍රංශයේ ලොරියක් අරගෙන ගිහින් කරා. අනික ආයුධ කියන්නේ තුවක්කුවක් නෙමෙයි. පොඩි පීයක් අරගන්න පුළුවන්. වාහනයක් ගන්න පුළුවන්. අපි දන්නේ මොනවද කරන්න කියලා. අපි බෝම්බ විතරක් ගන්න බල්ල වැඩක් නෙමෙයි. අලුත් යුගයකට ඇවිල්ලා තියෙන ත්‍රස්තවාදයේ. එතෙන්ට අපි සූදානම් වෙන්න ඕනේ. ඉස්තුති අගමැතිතුමා මම හිතන්නේ මේ ඔය ඔබතුමා කියපු එක තමයි මම පුනා කිව්වේ මේ පහුගිය කාලේ දිගටම. ඔය බෝම්බ ප්‍රහාරය ඒ ත්‍රස්තවාදීන්ගේ එක මෙහෙයුමක් පමණයි. ඒකම තමයි ඔබතුමා වෙන වචන වලින් කිව්වේ. නමුත් මේ සංවිධානයේ තවට හැකියාව තියෙනවා මේවා තව ඉදිරියට කරන්න. ඕනේ තනි පුද්ගලයෙක්ට පුළුවන්. මේක කැන්සර් එකේ තනි පුද්ගලයෙක්ට පුළුවන් මේක හිත හදාගෙන වාහනයක් අරන් ගිහින් අනිවාර්යෙන් අපිට ගැරන්ටි එකක් දෙන්න බෑ. ඒක කැන්සර් එකක් වගේ අපි if you are not on alert we will always be subject to this stress. But now we have faced it, we have taken action, so they will reply, they will have a return cloud toss. අන්තිම එක පොඩ්ඩක් හරි ඊළඟට අගමැතිතුමා රටේ වර්තමානයේ ජනතාවට හැඟීමක් තියෙනවා ඔබතුමා අපි ඔක්කොම ඉන්නේ ජනතාවගේ ආරක්ෂාව ජනතාවගේ හැඟීම ඇති කරන්න ජනතාවට හැඟීමක් තියෙනවා රට අනාරක්ෂිතයි කියලා. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රධාන විපක්ෂය ඒගොල්ලෝ ඔබතුමා මේ කලින් දැක්ක මං හිතන්නේ දැන් ඒගොල්ලෝ බෙදෙන අත්පත්‍රිකාවේ රට පුරා කරුණු 6ක් ප්‍රධාන කරුණු දේශපාලන සටන් පාට 6ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි අපි යලි අනාරක්ෂිතයි. ඒකට ඒ වගේ මතයක් තමයි දේශපාලනයේ ගොඩනගාගෙන යන්නේ. ඊළඟට මේ ටයිම්ස් පත්තරේ සුමාන 3කට විතර ඉස්සෙල්ලා තිබුණා හොඳ කෑල්ලක් අගමැත්තුවා. මේක ඔබතුමා කියුවත් දන්නේ නැහැ. මේක දැක ගන්න ඕනේ.
කැමරා වලට අල්ලන්න පුළුවන් නම් අල්ලන්න. මේකේ මේ 500ක උගන්වන දෙයක් තියෙන 10 commandments. රටක් දියුණු වෙන්න අත්‍යවශ්‍ය කරුණු 10යි කියලා. ඒකේ උඩින්ම තියෙන්නේ peace and security. ඊළඟට තියෙනවා political stability. ඊළඟට තියෙන්නේ social harmony. හතරවෙනි එක law and order. මේ ප්‍රධාන කරුණු. එතකොට මේ කරුණු කියනකොට මෙතන ඉන්න යටින් දෙන්නේ එක්කෙනෙක් ලංකාවේ එක්කෙනෙක් සිංගප්පූරුවේ. ලංකාවේ එක්කෙනා කියන අපට ඕවා නැහැ කියලා. සිංගප්පූරුවේ එක්කෙනා කියන අපට ඔක්කොම තියෙනවා කියලා. එතකොට මේකෙන් තේරෙන්නේ මේ රටේ ආරක්ෂාව සංවර්ධනයේ සියලුම දේ ඇති වෙන්න මේ උඩින්ම තියෙන්නේ. රටේ law and order සහ security තියෙන්න ඕනේ. අපට ඉදිරියට මේක තේරුම් අරගෙන මේකට ප්‍රමුඛත්වයක් දීලා වැඩ කරන්න පුළුවන් පරිසරයකද අපි ඉන්නේ අගමැතිතුමා. දැනට මට කියන්න පුළුවන් රටේ ආරක්ෂා තත්ත්වය හොඳයි. දැන්ටත් මේ මාස කිහිපය තුළදී පියවර අරගෙන තියෙනවා විශේෂයෙන්ම ආගමික උත්සව ගන්නවා තියෙන නිසා. ඒත් ඔබතුමා කියන එක මම කියන්න කැමතියි සෝල්බරි ව්‍යවස්ථාවේ පටන් ගත්තේ ආණ්ඩුවේ විශාල මේ ප්‍රධාන වගකීම peace, order and good government. අපි ඒක ඉවත් කරා 72 ඉඳන්. peace, order and good government. ඒකයි ඕනෑම ආණ්ඩුවක් මූලික ආණ්ඩු ක්‍රමයක් ඇති වුණෙත් ඒ නිසානේ. පොඩි පොඩි කණ්ඩායම් මේ එකතු වෙලා නායකයෙක් තෝරාගෙන එතනින් තමයි ගංගා ගන්නිම්නේ ජන රජය ඔක්කොම සියල්ලම ඇති උනේ. ඒක මම පිළිගන්නවා. මම හිතන්නේ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අලුතෙන් දාන්න ඕනේ peace, order and good government. එතනින් තමයි මම හිතන්නේ අයෝජෙනික්ස් මහත්මයා ඒක දැනගෙනම දැම්මා අපි පස්සේ ඉවත් කරායිත් ඒක සිංගප්පූරුවේ තියෙන අපේ මේ මූලික වැඩ කටයුත්ත කරන්න. දැනට මම කියන්නේ අනාරක්ෂිතයි කියලා. අපිට ආරක්ෂාව තියෙනවා. ඔය ප්‍රශ්න ආයනාටත් ඒගොල්ලේ කාලේ බැරි වුණා ආරක්ෂාව දෙන්න. ඔබතුමා කොහොමද වඩා හොඳට දන්නවා. ආරක්ෂා අමාත්‍යාංශයත් බැරි වුණා ආරක්ෂා කරගන්න ලේකම්තුමාටත්. ඒ නිසා මේ ඒක දේශපාලනයත් අපිට තියෙන්නේ මේ රටේ මේක නොයන විදියට මේක කැන්සර් එකක් වගේ මෙතනින් නැති වුණා කියලා නෑ අපි කැන්සර් එක ආපහු ඇති නොයන විදියට ක්‍රියා කරන්න ඕනේ. I think we have to ensure that it doesn't come again. Some countries have acted and they have been able to prevent it. මහින්ද ජයසූරිය ඔබතුමා අවසන් ප්‍රශ්න. මේ අගමැතිතුමා දැන් ඔබතුමා කිව්ව 9 වෙනිදා ලැබුණු බුද්ධි තොරතුරු ඔබතුමාට ලැබුණ නැහැ කියලා. මම මේක නැවතත් අවධාරණය කරන්නට අහන්නේ. දැන් ඒ 7 වෙනිදා තමයි ඒ තොරතුර CNI SIS ඩිරෙක්ටර් විසින් CNI ට වාර්තා කරන්නේ. 8 වෙනිදා ඉන්දියන් ආරක්ෂක ලේකම්වරයා ලංකාවට එනවා. අර තොරතුරේ තිබෙනවා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිශ්චිත ඉලක්කයක් කියලා. එතකොට දැන් ඔබතුමාගේ දැනීම හැටියට අපේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා තොරතුරක් ලැබිලා තිබියදීත් ඉන්දියානු ආරක්ෂක ලේකම්වරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපෙන් ඉල්ලීමක් කරලත් නැහැ අපි දීලත් නැහැ. ආරක්ෂක ලේකම් එන අවස්ථාවේදී එන එක ආරක්ෂා අමාත්‍යයන් දැනුම් දීලා තමයි වැඩ කටයුතු කරන්නේ. ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය ගැන විටින් විට තොරතුරු ආවා ඒකේ මේ පහර ගහන්න පුළුවන් ආරක්ෂාව වැඩි කරන්න කියලා. ඊළඟට දැන් මේ ප්‍රහාරයට කලින් ඔබතුමා ආරක්ෂක කවුන්සිලේ හිටපු නෑ සහ ඒක අක්‍රමවත් කැඳවීම සම්බන්ධයෙන් වාර්තා වුණා. හරි අපි ඒක තිබ්බොත් 21න් පසුව ආරක්ෂක කවුන්සිලේ කැඳ වෙනවා. අගමැතිවරයා ඉන්නවා, රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ඉන්නවා, වැඩ බලන පොලිස්පතිවරයා ඉන්නවා, බුද්ධි අංශ වෙනදාට වඩා සක්‍රියව වැඩ කරනවා. හැබැයි ඔබතුමා දන්නවා ප්‍රහාරයෙන් දින 21කට පස්සේ තමයි කුරුණෑගල, පුත්තලම සහ ගම්පහ කියන දිස්ත්‍රික්ක තුනේ ප්‍රහාරයන් සිද්ධ වෙන්නේ. ඒකෙන් එක මරණයක් සිද්ධ වෙනවා, පල්ලි 41ක් ඩැමේජ් වෙනවා, වාහන 145ක් ඩැමේජ් වෙනවා, ව්‍යාපාරික ස්ථාන 317ක් හානියටපත් වෙනවා සහ ගෙවල් 315ක් හානියටපත් වෙනවා. ඒ කියන්නේ ප්‍රහාරයෙන් පසුවත් එවැනි පසු ප්‍රහාරයන් එල්ලවිය හැකි අවදානමක් තිබියදීත් අපි අසමත් වෙලා තිබෙනව නේද රටේ මහජන ආරක්ෂාව සලසන්න. එතන දේශපාලන වශයෙන් සංවිධානය වේ කියලා දැනුම් දීලා තිබුණා. හුඟක් ප්‍රදේශවල ඒක නවත්ත ගන්න පුළුවන් වුණා. මේ ප්‍රදේශයේ දැන් තමයි කිව්වේ මේ යම්කිසි සිද්ධියක් නැත අඩුපාඩුවක් සිදු වුණා. එදා හෙට්ටිපොළ ප්‍රදේශයෙන් මේක ආරම්භ වුණේ කුලියාපිටිය. ත්‍රස්තවාදයේදී ආයුධ ගෙනීම වගේම මුදල් ලැබීමත් සැලකියුතු කොටසක්. වර්තමාන ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මහත්මයා කියනවා මේ කමිටුව ඉස්සරහා සාක්ෂි දෙමින් දැන් සෙන්ට්‍රල් බැංක් එකේත් වෙනම කට්ටියක් ඉන්නවා මේ මුදල් එන ඒවා සොයා බලන්න. ඒගොල්ලන්ට දැන් ඒ හැකියාවක් නැහැ. මේකම
මහ බැංකුවේ වර්තමාන අධිපතිවරයා සහ FI යුනිට් එක මෙතන අවධාරණය කළා 2017 සිදු කරන ලද නීති සංශෝධනය නිසා ඊට කලින් තිබුණු මෙවැනි ආකාරයේ මුදල් ලැබීම හොයන්න බෑ කියලා. ඒ වගේම මේකේ තිබෙන සැලකියුතු කාරණේ තමයි ඒ සෙන්ට්‍රල් බැංක් එකේ අධිපතිවරයා සහ නිලධාරීන් කියනවා මහ බැංකුවේ උපදෙස් ලබා ගැනීමකින් තොරව තමයි නීතිය වෙනස් කරේ කියලා. දැන් මේ මුදල් ලබා ගැනීමේදී රටට මුදල් නීතිරෝධීව ගලා යීමේ මෙන්න මේ ක්‍රමවේදය වළක්වන්නට ඔබතුමා මොකද්ද කරන විසඳුම? එහෙම කියන පුද්ගලයෝ IMF වාර්තා කියවලා නැහැ. ඇත්ත වශයෙන්ම මේ නීතිය සංශෝධනය කරන්න අපිට ආවේ 2001 2002 ඒවලෙත් එකක් ගෙනාවා. ඊට පස්සෙත් තියෙනවා මම ඇහුවා ඊට පස්සේ මේ නීතිය ආපහු යන්න ඕනේද එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් නෑ අපිට උවමනා නැහැ කියලා මම ඇහුවා ඇමතිවරු කීප දෙනෙක් ඉදිරියේ. මම හිතන්නේ මලික් සමරික්‍රම ඇමතුමා එහෙම කවි රචන ඇමතු ඔක්කොම හිටියා. මම ඇහුවේ දවසෙන් මම ඕනනම් අදත් ගෙනල්ලා අහන්න මට මේක නැහැ. ඒත් ඇත්ත වශයෙන්ම අපිට බලය තුන මේ ඔක්කොම අපි මේ යුද්ධ කාලෙදී පාලනය කරේ ඔතනින් නෙමෙයි. අපි ඇත්ත වශයෙන්ම පාලනය කරේ FIU එකෙන්. මම දන්නේ මෙතුමා දන්නව ඇති. එතනින් තමයි බලය තුනේ. මොකද්ද මේ විනිමය පාලනය කියන්නේ? විනිමය පාලනය කියන්නේ ලංකාවෙන් පිට විනිමය වෙනකොට පාලනය කරන එක. ලංකාව ඇතුළට එන එක පාලනය වෙන්නේ නැහැ. exchange control is sending exchange abroad. ඉතින් අපි මෙතන තිබුණේ පිට රට යවන එක නෙමෙයි. මේක ලංකාවට එවන එක. මම ඇහුවා ඔය නිලධාරීන්ගෙන් අහන්න. ඒගොල්ලෝ කැමති තමන්ගේ බලය තියෙන මේ එකක් කරේ. අපි මධ්‍යස්ථාන දෙකක් ඇති කරගන්න නැතුව එක කේන්ද්‍ර ස්ථානයක් ඇති කරගත්ත FIU එකට. FIU එකට අපි බලය දීලා තියෙනවා. ඒ වගේම මම කිව්වා ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් ජාත්‍යන්තර වශයෙන් අපි අර මේ අඩුපාඩු තියෙන ලයිස්තුවට දැම්ම මොකද අඩුපාඩු තිබුණ නිසා. මම හිතන්නේ මේ වාර්තා මම ඕන්න සපයලා දෙන්න මම ඒ සම්පූර්ණ මේක ඒක දැක්කාම පෙනෙයි අපේ FIU එක ඇත්ත වශයෙන්ම ශක්තිමත් කරන තව ඕන. දැන් ලෝකෙ හැමතැනම මේක පාලනය කරන්නේ මහ බැංකුවෙන් නෙමෙයි. මහ බැංකුවේ මේ විනිමය පාලනය මේ ඉංගලන්තේ විනිමය පාලනයක් නැහැ. ඒ රටවල් වල නැහැ. මේ ඔක්කොම කරන්නේ FIU මාර්ගය. ඒකයි ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් තියෙන්නේ මනි ලොන්ඩරින්, ටෙරරිසම් ඔය ඔක්කොම අරගෙන මේවා කරන්න. අපි 2003 ඉඳන් මම හිතන්නේ විදේශ වල ආධාර එක්ක පුළුවන් වුණා මේ විදේශ මුදල් LTT එන එක නවත්ත ගන්න. අන්තිම කාලේ මේ ඔක්කොම කරේ එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් එකේ නේ. මම හිටියා 2004 වෙනකන් ඊට පස්සේ චන්ද්‍රිකා කුමාර ජනාධිපතිවරයයි මේ මහින්ද රාජපක්ෂ ජනාධිපති මේ ඔක්කොම කරේ FIU එක මාර්ගයෙන් ඒ වටේ යන හැම එකක්ම හොයලා බලලා. ඉතින් මේ කියන මතේ නම් මම එකඟ වෙන්නේ නැහැ. මම අනික පෙන්නන්නම් මේ අය මේ නීතියම පෙන්නලා IMF එකේ තවත් සල්ලි ටිකක් අරන් තියෙනවා. ඔබතුමාගේ අවසාන කාරණයක් පිළිබඳව පැහැදිලි කර ගන්න ඕනේ. අවසාන ප්‍රශ්නේ. දැන් 19 වෙනි සංශෝධනයෙන් පසුව අගමැතිවරයාට කලින් තිබුණට වඩා බලයක් හිමි වෙලා තිබෙනවා. අගමැතිවරයා යටතේ නීතිය හා සාමය අමාත්‍යාංශය හෝ ආරක්ෂක අමාත්‍යාංශය නොතිබෙන කල මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිවරයාගේ වගකීම මොකක්ද? අගමැතිය තියෙන්නේ නීතිය සාමය ඇමතුමා මාර්ගයෙන් කැබිනට් මණ්ඩලයේ වක් කියන්නේ. ඒකයි පූර්ණ කාණ නීතිය සාමය ඇමතිවරයෙක් වුමන. අවසාන කාරණේ ඔබතුමාගේ මට දැනගන්න ඕන අර ඔබතුමා කතා කරා new forms of terrorism කියලා ඒ ගැන පොඩ්ඩක් තව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? දැන් තියෙන ත්‍රස්තවාදය ඇත්ත වශයෙන්ම පරණ එක විශාල සංවිධානයකින් ත්‍රස්තවාදී වැඩ කටයුතු කරා. ලංකාව කිව්වොත් LTT සංවිධානය. ඒ අය යෙදුණා. දැන් මධ්‍යම සංවිධානයක් නැහැ. ඇත්ත වශයෙන්ම සමහර විට මේ කණ්ඩායම හරවන එකට පන්ති වමනා නැහැ. තමන් වෙබ් අඩවිය තුලින් සමහර අය එතෙන්ට එනවා. ඒ පණිවිඩය එතනින් එවනවා. ඒකෙන් කට්ටි අරගන්න. ඊළඟට අද තියෙන අලුත් ක්‍රමවේදය අනුව ඉංග්‍රීසියෙන් කිව්වොත් මේ in United Kingdom they are even worried about the use of nuclear material. Anything can happen. අද තියෙන තාක්ෂණය අනුව එක්කෙනෙක්ට දෙන්නෙක්ට උවමනා කරන්න පුළුවන් මේක මේ වැඩ කටයුතු කරගෙන යන්න. අපිට පුළුවන් සමාජයට කණ්ඩායමක් ඇවිල්ලා ප්‍රහාරයක් කරන්න. අපේ මහ බැංකුවට කරා වගේ නැත්නම් මේ මුම්බයි ටාජ් හෝටලයට කරා වගේ. අනික් අතට එක්කෙන්ට පුළුවන්. හිතා දාගත්තොත් ලොරියක් අරගෙන ගිහින් 10 දිනෙන් මරන්න පුළුවන්. අනේ ඒ තත්වෙට ඇවිල්ලා තියෙන්නේ. ඇමරිකා රටක මිනිස්සු සමාජයට පුද්ගලයෙක් ගිහින් මරන තුවක්කුවක් අරගෙන දැන් තුවක්කුව නෙමෙයි තියෙන්නේ. එක එක විදියටක එයා කරන්නේ.
ඉතින් මේක දැන් සංවිධානය කරන පුද්ගලයෙක්ට කරන්න පුළුවන්. Taman පුළු එක තැනක ඉඳගෙන සහරාන් හම්බුනේ නැති අය කීප දෙනෙක් සහරාන්ගේ දේශන අහලා ඒ පැත්තට වරුණා. සහරාන් දෙමළ භාෂාවෙන් දේශනය කරන නිසා ලංකාවට විතර නෙමෙයි ඉන්දියාවේ දකුණු ඉන්දියාවටත් ඔක ප්‍රශ්නේ. සහරාන්ගේ දේශන මේ දකුණු ඉන්දියාවට ප්‍රශ්නයක් වුණා. ඒකයි එතනින්ුත් ඒගොල්ලෝ මේ කාරණා දිහා තොරතුරු හොයාගෙන ගියේ. එහෙනම් අවසාන වශයෙන් Question. Just to follow up on that. Yeah. Prime Minister, we've heard evidence here by more than one person that Zaran's speeches after the Digana incident, he was able to recruit more people. You have also been minister in 1983 in the cabinet, and you saw how violence against the Tamils in this country immediately strengthened the LTT thereafter. Now, in combating extremism that will lead to terrorism, how much importance would you place for ensuring that all the peoples of the country live contently as equals in this country? That really has to take place. Without that, you can't have this. You have to ensure that people are content. There's no friction. 83 riots really caused immense harm to Sri Lanka, to its security, by giving more recruits to the LTTE. But those who went to Syria in 2015 all didn't go because of Sri Lanka's country. They thought internationally the Islam was facing a threat, and therefore they went to defend it. From there, the whole that's how it started. But those who went and came back, many of them did not resurface after that. කමිටුව වෙනුවෙන් එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි පැමිණියාට. බොහොම ස්තුතියි.